සියලුම දෙනාට තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දිනේදී අපි සූදානම් වෙන්නේ සදහම් යාත්‍රා ධර්ම සාකච්ඡාමය වැඩසටහන ආරම්භ කිරීම සඳහායි. අදත් අපි සංයුක්ත නිකායට අදාළව සලායතන සංයුත්තේහි දෙවන කොටස විදිහට පෙන්නන ဒုတိ ආජ්ජත් නිච්ච සූත්‍ර විග්‍රහයට අදාළව ඒ වගේම තමයි ဒုတိ ආජ්ජත් දුක්ඛ සූත්‍ර විග්‍රහයත් ඒ වගේම ဒုတိ ආජ්ජත්තානත්ත සූත්‍ර විග්‍රහයත් අද දවසේදී අප ගැන මහානුකම්පාවෙන් යුක්තව මෙම සාකච්ඡා මණ්ඩපයට වැඩම අවදාළ රතුපස් කැටියේ විමුක්ති රතන ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ඒ ගම්භීර වූ පරමාර්ථ දර්ශනයට අදාළ මෙම සූත්‍රාන්ත විග්‍රහ කරගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපිට අද දවසේදී මේ සඳහා බැතිබර දායකත්වය දරාගෙන කටයුතු කරනවා ත්‍රින විජේරත්න මහතා, ඒ වගේම පවිත්‍රා දැදිගම මහත්මියත් අද මෙම ධම් සාකච්ඡාව සඳහා සැදැහැති දායකත්වය දරන්නට යෙදෙනවා. ඒ වගේම අද අපත් සමග සම්බන්ධ වෙලා ඉන්න පූජ්‍ය රතුපස් කැටියේ විමුක්ති රතන ස්වාමීන් වහන්සේ පාදාභිවන්දනයෙන් යුක්තව අපත් සමග මේ විග්‍රහයට අදාළව කර්ම විග්‍රහ කර ගැනීම සඳහා උන්වහන්සේව මෙම සාකච්ඡා මණ්ඩපයට ආරාධනා කර සිටිනවා. අවසරයි අපේ හඳුනන්නේ. අද අපි කලින් වගේම සංයුත්ත නිකායට අදාළව සලායතන සංයුත්තය ගැන කතා කරනකොට ආයතන විදිහට දරාගෙන ඉන්න ඇස කන නාසය දිව කය මන මූලික කරගත්තා වූ ඒ ධර්ම පරයයන් තමයි බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනාවට අදාළව දේශනා කරන්නට යෙදিলা තියෙන්නේ. ඒ වගේම තමයි ඊට අදාළ දෙවන කොටස විදිහට තමයි ဒုတိ ආජ්ජත්තා නිච්ච සූත්‍ර විග්‍රහය අපි පළමු කොට බැලුවතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා චක්කුම් භික්ඛවේ අනිච්ඡං අතීතානං ගතං කෝපන වාදෝ පච්චුප්පන්නස්ස ඒවං පස්ස භික්ඛවේ සුත්වාර්ය ශාවකෝ අතීතස්මින් චක්කුම් අනපේකෝ හෝති අනාගතං චක්කුම් නාබිනන්දති පච්චුප්පන්නස්ස චක්කුස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති කියන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ඇසුරු කරගෙන දේශනා කරන්නට වදාළා. එහි අර්ථය ගත්තොතින් මහණෙනි අතීත වූද අනාගත වූද ඇස අනිසය පවත්නා රූපේ පිළිබඳ කිනම් කතාවක්ද? ඒ වගේ මහණෙනි මෙසේ දක්නා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන් ඉක්ුත් ඇසෙහි නිරපේක්ෂ වේ අනාගත ඇසෙහි නොපතයි පවත්නා ඇස පිළිබඳ නිර්වේදයේ පිණිස නොයල්ම පිණිස නිරෝධයේ පිණිස පිළිපන්නේ වේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එනම් මේ ආධ්‍යාත්මික ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නට යෙදෙන මේ සූත්‍ර විග්‍රහයට අදාළව ඇස පිළිබඳව කනනාසය දිවකය මන පිළිබඳව ဒုတိ ආජ්ජත්තානිච්ච සූත්‍රයට අදාළව අවසන් අපේ හඳුරන්නේ වහන්සේගේ විග්‍රහයක් බලාපොරොත්තු වෙනවා. හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපි මේ සාකච්ඡා මාලාව තුළ අනිච්ච දුක්ඛ අනාත්ත ත්‍රිලක්ෂණ ධර්මයන් අවබෝධී පිණිස ආධ්‍යාත්මික බාහිර ආයතන සම්බන්ධ කරගෙන ධර්ම විග්‍රහයන් සිද්ධ කරගන්නට ලැබුවා. අද දවසේ ඒ සාකච්ඡා මාලාවේ සංයුත්ත නිකාය සලායතන සංයුත්තයට අදාළව අපේ සාකච්ඡාවට බඳුන් කරන්නේ පළමු කොටම අජ්ජත් අනිච්ච සූත්‍ර දේශනාව, ဒုတိ අජ්ජත් අනිච්ච සූත්‍ර දේශනාව. එතකොට ဒုတိ අජ්ජත්
අනිච්ච සූත්‍ර දේශනාවේ අපිට පෙන්නනවා අතීතයත් අනාගතයත් වර්තමානයත් කියන තුන් කාලාත්‍රයෙන් පිළිබඳව. අතීත ඇස කන නාසය දිව ශරීරය සහ අනාගත ඇස කන දිව ශරීරයත් වර්තමාන ඇස කන දිව ශරීරයේ මනසත් කියන ආධ්‍යාත්මික ආයතනයන්ගේ අතීතයේ වර්තමානයේ අනාගතයේ කියන තුන් කාලාත්‍රය දිහා බැලුවම ඒ අතීතයේ අනිච්ච ස්වභාවය දැක්කට පස්සේ අනාගත අනිච්ච ස්වභාවය දැක්කට පස්සේ වර්තමානයේ ගැන කියනුම කිම කියලා කියනවා. අර මේ සූත්‍ර දේශනාවේ කියන විස්තර කරන්නේ අපිට අනාගතෝ ඇස අනිසයි අතීතෝ ඇස අනිසයි. එන වර්තමාන ඇස ගැන කුමක් කියන්නද? වර්තමාන ඇසේ විරාගයේ පිනිස්ස නිරෝධයේ පිනිස්ස ඔහු කටයුතු කරනවා කියනවා. එතන මෙතන මහා ගැඹුරු කතාන්දරයක් තියෙනවා අපිට නොතේරෙන. අතීතයයි අනාගතයයි දෙක අනිස වෙලා වර්තමානයේ ගැන කියනුම කීම. එතකොට මේ වචනේ ඇයි මේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ? එතකොට අපි මේක උඩින් සරලව හිතාගත්ත අර්ථකථනයකට වඩා එහා ගියපු බොහොම ගැඹීර අර්ථයන් සහිත දේශනාවක් බවට අපිට මේ ဒုတိ ය අජ්ජත් අනිච්ච සූත්‍ර දේශනාව පෙන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒතර අතීත ඇහැ ගැන අපිට කතා කරනකොට අපි බලමු කොහොමද අතීත ඇහැ අපි ශ්ලෝක සම්මතයේදී කතා කරන්නේ සහ ප්‍රඥාවෙන් යුක්තව ඒ අතීත ඇහැ පිළිබඳව අවබෝධයටපත් වෙන්නේ කියලා. දැන් අපි මෙහෙම කල්පනා කරමුකෝ. අපි අතීතයේ ඇහෙන් රූප දැක්කා. මගේ ඇහැ මේ විදිහට තිබුණා. ඒ ඇහැ දැන් මේ විදිහටපත් වෙලා තියෙනවා. අනාගතයේ මගේ ඇහැ මෙන්න මේ විදිහට පවතීය කියන දෙයක් අපිට අපේ ජීවිතය ඇතුලේ තියෙනවා. නමුත් අපේ ඇස පිළිබඳව පෞගිය සූත්‍ර දේශනා තුළ විවර කරගත්තට පස්සේ අපිට තේරුණා මේ ඇස කියන්නේ පවතින තියෙන ධර්මයක් නොවේ. ඇස කියන්නේ මොන වගේ ධර්මයක්ද? ඇස කියන්නේ උපදින ධර්මයක්, සමුදය ධර්මයක්. එතකොට මේ ඇස සමුදය වෙන්නේ අවිද්‍යාව මූලික කරගෙන භව අපි සාකච්ඡාවට බඳුන් කළා. එතනදී අපි තෝරගත්තා මේ ඇස හිමනම් මෙන්න මේ වගේ පවතින ධර්මයක් නොවන බවට. අපි නැවතත් මෙතනදී ඔබට මතක් කරනවා සිහියට නගා ගන්න නුවණින් විමසන්න. ඔබ අතීතයේ ඇස පිළිබඳව කොයියම් ආකාරයක හරි වින්දනයක් ලැබුවා නම් පෙනීම ඇසුරු කරගෙන මගේ ඇහෙන් රූප දැක්කා කියලා. ඒ මගේ ඇහෙන් රූප දැක්කා කියන මතකය ඔබ පැත්තකට තියලා බැලුවොත් මේ වර්තමානයේ ඔබ ඇහෙන් රූප දකින්න විදිහටම තමයි අතීතයේ ඔබ රූප දකින්නවා නම් දැකලා තියෙන්නේ. කියන්නේ වර්තමානයේ ඔබට දැන් මේ ලබන අත්දැකීම ලබනවා නම් ඒ විදිහම අත්දැකීමක් තමයි එදා ලැබෙන්නේ. අනාගතයේ ඔබ අත්දැකීමක් ලබනවා කියලා කියනවා නම් ඒ ලබන අත්දැකීමත් ඔබ අනාගතයේ ලබන්නේ මේ වර්තමානයේ ලබන අත්දැකීම වගේම අත්දැකීම. එතකොට අපිට මෙතනදී පැහැදිලි අතීතය අපිට දැන් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි ධර්මයක්. ඒකට හේතුව අතීතයේ ඇහැ ගැන අපිට දැන් අත්දැකීම ලබන්න බෑ. මොකද අපිට ලබනවා නම් ලබන්න පුළුවන් වර්තමානික ඇහි අත්දැකීම පමණයි. ඒක පැහැදිලි. මොකද අපිට අතීත පෙනීමට නැවත යන්න බෑ. ඒ කියන්නේ පෙනීමෙන් තොරව අපිට ඇහි අත්දැකීම ලබන්නට බැරි නම් අතීත ඇහි අත්දැකීමක් දැන් මෙතනදී අපිට ලබන්න පුළුවන් කමක් කොහොමදවත් නැහැ. තොර අනාගත ඇහැට අපිට කොහොමදවත් දැන් යන්න පුළුවන් කමක් නැහැ. අනාගත ඇහැක අත්දැකීමක් අපිට ලබන්න බෑ. එතකොට අපිට පැහැදිලි වෙන අනාගතය හෝ අතීතය ගැන අපිට නිත්‍ය වූ ප්‍රකාශයක් දැන් දෙන්න පුළුවන් කමක් නැහැ නේ. එහෙනම් අතීතයත් මොකද්ද? අනාගතයත් කියන දෙකම අපිට දැන් මෙතනදී කතා කරන්න බෑ. අපිට එහෙනම් වර්තමානයේ ඇහැ පිළිබඳව දකින්න වෙනවා. වර්තමානයේ ඇහැ පිළිබඳව යම් කිසි කෙනෙක් දකින්නවා නම්
වර්තමාන හැ පිළිබඳ යන නුවණින් විමසනකොට ඒක තමයි යාට නිර්වේදයේ පිණිස නොයල්ම පිණිස නිරෝධය පිණිස පිළිපදින. එතකොට නිරෝධය සාක්ෂාත් වෙන විදිහට යා වර්තමාන හැ පිළිබඳව දකින්නට වෙනවා. නිරෝධය සාක්ෂාත් වෙන විදිහට. නිරෝධය සාක්ෂාත් උනේ නැත්තම් නොයලීම පිණිස විරාගයේ පිණිස ඒක හේතුවක් බවට පත් වෙනවා. එහෙනම් විරාගයේ පිණිස නොයල්ම පිණිස නිරෝධයේ පිණිස පිළිපන් කෙනා අවබෝධයෙන් යුක්ත මේ පච්චුප්පන්න ඇහැ පිළිබඳව නුවණින් විමසන්න පටන් ගන්නවා. ඒකට හේතුව අතීතය ඇහැ ගැන කතා කරා නම් කතා කරේ මේ පච්චුප්පන්නේ වගේමයි. අනාගතය ඇහැ ගැන කතා කරනවා නම් අත්දකින්නවා නම් කතා කරන්නේ මේ පච්චුප්පන්නේ විදිහටම. එහෙනම් අපිට ප්‍රඥාව මෙහෙවන්න පුළුවන්කම තියෙන්නේ අතීතය ගැන හෝ අනාගතය ගැන නෙවෙයි වර්තමානය ගැන. ඒ නිසා බොහොම පැහැදිලි අපේ වර්තමාන ඇහැ පිළිබඳව නුවණින් විමසලා විරාගයේ පිණිස නොයල්ම පිණිස නිරෝධයේ පිණිස උපකාර වන විදිහට ඇහැ පිළිබඳව අවබෝධයට පත් වෙන්නට උවමනයි. ඒ ඇහැ පිළිබඳව අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යයෙන්ම සිද්ධ කරගත යුතු කාරණාවක්. ඒතකොට යම්කිසි කෙනෙක් අතීත ඇස පදනම් කරගෙන ඒ ඇහැ වර්තමානයේ වෙනකන් අනිත්‍ය වෙලා වර්තමානයේ තියෙන ඇහැ අනිත්‍ය වෙලා අනාගතයේ බවට පත් වෙනවා කියනවා නම් ඒක නිත්‍ය සංඥාව. ඒතකොට අතීත ඇහි අනිත්‍ය ස්වභාවය දැකලා තියෙන්නේ නිත්‍ය සංඥාවේ පිහිටල. නිත්‍ය සංඥාවේ පිහිටලා කියලා කියන්නේ එයා වර්තමානයේ අත්දැකීමට බැසගෙන ඒ අත්දැකීම මත පදනම් වෙලා තමයි අනාගතයේ පිළිබඳවත් අතීතයේ පිළිබඳවත් සිතාගන්නේ. ඇයි එහෙම කියන්නේ? මෙහෙම අපි කල්පනා කරමු. වර්තමානයේ සිත පහළ වුණේ නැත්තම් වර්තමානයේ සිතේ ඉපදීම සම්පූර්ණයෙන් නැතර වුණා. මේ වෙලාවේ විඥානයේ දැන ගැනීම සහ මුලින්ම නතර වෙලා ගියොත් එයාට මම සහ ලෝකයේ අතර සම්බන්ධතාවය පවත්වන්න බැරි වෙනවා. කොටින්ම කිව්වොත් මමයි ලෝකයයි කියන දෙපැත්ත එයාට මුණ ගැහෙන්නේ නැති වෙනවා. ඔන්න අපිට පැහැදිලි එතකොට විඥානයේ මැදිහත් විච්ච ගමන්ම මොකක් වෙනවද? දැන ගැනීම ගෙනල්ලා දෙනවා දෙපැත්තක්. ගැන මොකද දෙපැත්ත? මම පිළිබඳවත් ලෝක පිළිබඳවත්. ඒතර අපි කියනනේ විඥානයේ මැද ඉඳලා අභ්‍යන්තරේ බාහිරේ පනවනවා කියලා. ඒතර අපිට පැහැදිලි බොම තේරෙනවා මේ වෙලාවේ ඔබට ඇස පිළිබඳව යම් දැන ගැනීමක් ගෙනල්ලා දෙනවා නම් ගෙනල්ලා දෙන්නේ කොහෙන්ද? සිතේ. මේ දැන් අටගන්න සිත ඇසුරු කරගෙන. ඔබට රූපය පිළිබඳව යම් දැන ගැනීමක් ගෙනල්ලා දෙනවා නම් ගෙනල්ලා දෙන්නේම දැන් ඔබට පහළ වෙන සිත ඇසුරු කරගෙන. එතකොට මේ සිතට අපි කියනවා මොකක් කියලාද? ඒ සිතට කියනවා විඥානය කියලා. එතකොට අපි හොඳට පැහැදිලි කරගන්නට උවමනයි ඇහැ පිළිබඳවත් රූපය පිළිබඳවත් අපිට සිහිපත් කරවන්නේ කවුද? විඥානය. ඇහැ පිළිබඳ සිහිපත් කරන්නේ විඥානය. එතකොට රූපය පිළිබඳ සිහිපත් කරන්නේ විඥානය. එතකොට පෙනීම පිළිබඳ සිහිපත් කරන්නේ විඥානය. දැන් අපිට මෙතනදී බොහෝ වැදගත් කාරණාවක් තියෙනවා. දැන් අපි සාකච්ඡා කළා පෙනීමට චක්කු විඥානය කියනවා කියලා. මොකද්ද? පෙනීමට චක්කු විඥානය කියනවා කියලා. නමුත් එතකොට කල්පනා කරලා බලන්න අපේ සිතෙන්ම තමයි ඇහැ පනවන්නේ රූපේ පනවන්නේ සිතෙන් ඇහැ පනවන්නේ සිතෙන් පෙනීම පනවන්නේ සිතෙන්. එතකොට ඇහැ පනවපු සිතම රූපේ පනවපු සිතම මොකක් කළාද? පෙනීම පිළිබඳව දැන ගැනීම හඳුනා ගැනීම අපිට ගෙනල්ලා දුන්නයි සිත ඇතුලේ. ඉතින් පෙනීම පිළිබඳ දැන ගැනීම හඳුනා ගැනීම කරලා දීපින්ද අපි කියන එකට චක්කු විඥානය කියන නම පාවිච්චි කරනවා. චක්කු විඥානය කියන නම පාවිච්චි කරනවා. එහෙනම් ඔන්න
පෙනීම පිළිබඳව අත්දැකීමක් ලබා දීම පිණිස සකස් වෙන හිතට අපි කියනවා මොකක් කියලාද? චක්කු විඥාන සිත. චක්කු විඥාන සිත. එහෙනම් චක්කු විඥානය ඇසුරු කරගෙනයි ඔබට මොකද්ද ගෙනල්ලා දෙන්නේ? ඇහැ පිළිබඳව සංඥාව ගෙනල්ලා දෙන්නේ. ඇහැ පිළිබඳව සංඥාව ගෙනල්ලා දෙන්නේ චක්කු විඥානය ඇසුරු කරගෙන. තොර චක්කු විඥානය ඇසුරු කරගෙන ඇහැ පිළිබඳව සංඥාව ගෙනල්ලා දෙනකොට අපි හිතා ගන්නවා මොකද්ද? මේ ලෝකේ ඇහක් තියෙනවා කියලා. මේ ලෝකේ ඇහක් තියෙනවා. තොර ඇහක් තියෙනවා කියලා ගන්න එකට අපි කියනවා අවිද්‍යා සහගත දෘෂ්ටිය. ඇයි? ඒක නිට්ටය වූ සංඥාව. නිට්ටය වූ සංඥාව. ඒක අනිත්‍ය සංඥාව නෙවෙයි, නිට්ටය සංඥාව. ස්ථිර සංඥාව. දැන් යාට සත්‍ය වූ, පුජ්‍යල වූ, නිට්ටය වූ ඒකකයක් පනවනවා. කොයි විදිහටද? ඇහක් තියෙන, කනක් තියෙන, නාසයක් තියෙන, දිවක් තියෙන, ශරීරයක් තියෙන කෙනෙක් වශයෙන්. ඇහැ පමණක් නෙවෙයි අපි කල්පනා කරගත යුතුයි මුළු සම්පූර්ණ පුජ්‍යල භාවයම පනවන්නේ කොහෙන්ද? පනවන්නේ කොහෙන්ද? සිතින් පනවන්නේ. සිතින් පනවන්නේ. එතකොට දැන් කල්පනා කරලා බලන්නකෝ, ඇහැ කන නාසය දිව ශරීරය දරාගත්ත කෙනාව පෙන්නනවා නම් පෙන්නන්නේ කවුද? කෙනාව පෙන්නනවා නම් පෙන්නන්නේ කවුද? පෙන්නන්නේ සිතේ. පෙන්නන්නේ වෙන කොහෙන්වත් නෙවෙයි. ඒ කෙනාව පෙන්නන්නේ පැහැදිලිවම තමන්ගේ සිතේ මඤ්ඤණාවක් විදියට, සිතා ගැනීමක් විදියට. ඇයි සිතේ මඤ්ඤණාවක් විදියට ඒක පෙන්නනවා කියලා කියන්නේ? බුද්ධ දේශනාවට අනුරූපව අපි ගත්තට පස්සේ කිසිම කලක අපිට චක්කුංච පටිච්ච චක්කුංච චක්කුංච පටිච්ච සෝතංච චක්කුංච පටිච්ච ඝානංච චක්කුංච පටිච්ච දිව්‍යංච චක්කුංච පටිච්ච කායංච කියලා ධර්මතාවයක් පනවන්න පුළුවන් කමක් නැහැ. ඒතකොට පැහැදිලි අපිට ඇහැට ඇහැ ස්පර්ශ වීමක් හෝ, ඇහැට කන ස්පර්ශ වීමක් හෝ, ඇහැට නාසය ස්පර්ශ වීමක් හෝ, ඇහැට දිව ස්පර්ශ වීමක් හෝ, ඇහැට කය ස්පර්ශ වීමක් සිදු වෙන්න පුළුවන් කමක් නැහැ. කොටින්ම කිව්වොත් එහෙනම් ඇහැට ඇහැ හම්බ වෙන්න බෑ, ඇහැට කන හම්බ වෙන්න බෑ, ඇහැට නාසය හම්බ වෙන්න බෑ, ඇහැට දිව හම්බ වෙන්න බෑ, ඇහැට කය හම්බ වෙන්න බෑ. එහෙනම් ඇසට මුණ නොගැසෙන ඇස කන නාසය දිව ශරීරය යම් කිසි කෙනෙක් මුණ ගැසුණු බවට ගන්න තැනම මොකක් තියනවද? මුණ ගැසුණු බවට ගන්න තැනම අපිට පැහැදිලිවම පේනවා ඒ තියෙන්නේ තනි කරලම මඤ්ඤණාසහගත සිතා ගැනීමක් විතරයි. පනවාගත්ත දෙයක් විතරයි. එතකොට ඒක සම්පූර්ණයෙන්ම මොකද්ද? පනවාගත් සිතේ දෘෂ්ටිය තියෙන බවට දරා ගැනීම. එහෙනම් බුද්ධ දේශනාවේ කිසිම කලක චක්කු විඥානයේ ඇසුරු කරගෙන කන ගැන කතා කරන්න බෑනේ. නාසය ගැන කතා කරන්න බෑ, දිව ගැන කතා කරන්න බෑ. චක්කු විඥානයෙන් යම්කිසි කෙනෙක් කනේ නාසයේ දිවේ ශරීරයේ අත්දැකීම ලබනවා නම් මේක වෙන්න පුළුවන් වැඩක්ද බැරි වැඩක්ද? වෙන්න පුළුවන් වැඩක්ද බැරි වැඩක්ද? වෙන්න කවදාකවත් බැරි වැඩක්. ඒතර වෙලාම නැති දෙයක්. නමුත් වෙලාම නැති වෙන්නම බැරි දෙයක් විච්ච විදියට, වෙලා තියෙන විදියට, සිද්ධ වෙන විදියට, දැමුත් සිද්ධ වෙන විදියට, අනාගතේ සිද්ධ වුණ විදියට, අතීතේ මොකද්ද සිද්ධ වෙන විදියට, අනාගතේ සිද්ධ වෙන විදියට දරා ගැනීම කොයිතරම්නම් අඥාන අනුවණකමක්ද කියලා දැන් තීරණය කරගන්න. නෑ ඔබට පැහැදිලිවම තේරෙන්න ඕන චක්කු විඥානයේ අත්දැකීමට ලබන්ට බැරි මොකද්ද? කන පිළිබඳ, නාසය පිළිබඳ, දිව පිළිබඳ, ශරීරය පිළිබඳ අත්දැකීම ලැබුව බවට දෘෂ්ටියක් තිබේ නම්, දැමුත් ලබන බවට දෘෂ්ටියක් තිබේ නම්, අනාගතය
අනාගතයට ලැබෙන භවට දෘෂ්ටියක් තිබේ නම් මේක මහා මිත්‍යා දෘෂ්ටියක්. සිද්ධ වෙලාම නැති, සිද්ධ වෙන්නෙම නැති, සිද්ධ වෙන්නම බැරි දෙයක් සිද්ධ වුණු විලස දරාගත්තා වූ අමුම මෝඩකම. මෙන්න මේ මෝඩකම මත පදනම් වෙලා අපි ලෝකේ යම් යම් තීන්දුව తీරන ගන්නවා නම් ඒක මහා සාවද්‍ය මෝඩකමක් වෙනවා. මොකද ඒ මෝඩකම මත පදනම් වෙලා තීන්දුව తీරන ගන්නවා නම් ඒක මහා සාවද්‍ය මෝඩකමක් වෙනවා. එහෙනම් කොටින්ම කිව්වොත් අතීතයේ ඇස කන නාසය දිව ශරීරය දරාගත්තා වූ කුජලේ කමුවිච්ච බවට යම්කිසි කෙනෙක් අරගෙන තියෙනවා නම් වර්තමානයේ තුල ඇස කන නාසය දිව ශරීරයෙන් සමන්විත කුජලේ සිටින බවට යම්කිසි කෙනෙක් දරාගෙන තිබෙනවා නම් අනාගතයටත් ඒ ඇස කන නාසය දිව ශරීරය දරාගත්තා වූ කුජලයා ගමන් කරන භවට යම් කිසි කෙනෙක් දරාගෙන තිබෙනවා නම් ඒකට කියන්න වචන නැති තරම් මෝඩකමක්, අඥානවන්තකමක්, අයෝනිසෝ මනසිකාරය. එවැනි අඥානවන්තකමක ඉඳගෙන එවැනි අයෝනිසෝ මනසිකාරයක් ඇතුළේ ඉඳගෙන යම් කිසි කෙනෙක් ඒ ඇත්ත විදිහට දරාගන්නේ. ඒ ඇත්ත විදියට දරා ගැනීමෙන් ඇහි කනේ නාසයේ දිවේ ශරීරයේ අනිත්‍ය දකින්න නම් ඒක මොන වගේ වැඩක්ද? ඇහි කනේ නාසයේ දිවේ ශරීරයේ අනිත්‍ය දකින්න නම් මේ මෝඩකම ඇතුළේ ඉඳලා කොහොමද දකින්නේ? අතීතයේ තිබුණා වූ ඇහැ කන නාසයේ දිව ශරීරයේ මොනවා වුණාද? වෙනස් වෙලා අනිත්‍ය වෙලා නැති වෙලා ගියා. වර්තමානයේ තියෙන ඇහැ කන නාසය දිව ශරීරය වෙනස් වෙලා අනිත්‍ය වෙලා නැති වෙලා යනවා. අනාගතයට පහළ වෙන මොකද්ද? ඒ ශරීරයත් වෙනස් වෙනවා. අතීතයේ තිබ්බ වගේ නෙවෙයි දැන් වෙනස් වෙලා. අනාගතයේ ඊටත් වැඩි වෙනස් වෙනවා කියලා යම් කෙනෙක් අනිත්‍ය දකිනවා නම් ඒ මොකද්ද? මෝඩ පහේ අනිත්‍යයක්. ඒකට වෙන කියන්න වචනයක් නැහැ. ඒක මෝඩ පහේ අනිත්‍යයක්, අඥානවන්තකම ඇතුළේ ඉඳලා දකින ඉතින් එවැනි අනිත්‍ය ලෝකයේ තුල ඉඳගෙන යම් කිසි කෙනෙක් ධර්ම සංවාදයකට යම් ආරාධනාවක් කරනවා නම් අපි කියන එක හරි, ඔබ වහන්සේලා කියන එක වැරදි, ඒ නිසා ඉන්නේ කියලා ඒක මහා මෝඩකමක් ඇතුලේ අපි තර්ක කරන්නට, වාද කරන්නට මහා වේගෙන් දුවනවා හා සමාන වැඩක් වෙනවා. ඒ නිසා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් නিত্য සංඥාවක් මත පිහිටමින් ඒ ටික මත පිහිටලා යම් කිසි කෙනෙක් මොන තර්කයේ කළත්, වාදයේ කළත්, විවාදයේ කළත් ඒක තර්කයක්, වාදයක්, විවාදයක් නෙවෙයි. ඒක පට්ටම මෝඩකමක්. ඒක අයෝනිසෝ මනසිකාරයක්, අඥානවන්තකමක්, කොටින්ම ගොංකමක්. එතකොට මේ ගොංකම යම් කිසි කෙනෙකුට පැහැදිලි නොවන තාක්කල් ගොම්පොර වලට ආරාධනාවන් කරනවා නේද? ගොම්පොර වලට ආරාධනාවන් කරනවා. එතකොට ඒ ආරාධනාව පිළි අරගෙන යම් කිසි කෙනෙක්ගේ ආරාධනාවට යනවා නම් ඒ ගුණෙක්මයි. එතකොට ගොම්පොරේකට ආරාධනා කරලා ඒ ගොම්පොරේ කරන්නට යම් කිසි කෙනෙක් කියන්නේ නැහැ. ගොන්නු හොයාගෙන ආවොත්, එනගෙන ආවොත් ඒ ගොන්නුන්ට ගොන්නු බව පෙන්වලා දෙනවා. එච්චරයි ප්‍රඥාවන්තය සිද්ධ කරන්නේ. ගොනා ඇනගෙන කාගෙන වැට කඩාගෙන පෙල්ලගෙන එනවා. එහෙම නැතුව ගොනා පස්සේ පන්න පහර දෙනවා නම් උත් ගුණෙක් විතරයි. ඒක අපි හොඳට අවබෝධයෙන් ප්‍රඥාවෙන් තෝරා ගන්නට උවමනයි. ඒකත් මේ වෙලාවේ මතක් කරන්නට උවමනයි. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන මෙතන පැහැදිලිවම ඇහැ කන නාසය දිව ශරීරය දරාගත් කෙනෙක් නිවන් දකින්නවා කියලා කවුරු හරි කියනවා නම් ඒක බුද්ධ දේශනාවට පැහැදිලිවම පටහැනි. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වේ ඇහි අනිච්ච දකින්න කියලා මිසක ඇහැ නිට්ටය කරගෙන ඒක අනිත්‍ය දකින්න කියලා කොහෙවත් දේශනා කළා නැහැ. ඇහැ තියෙන ධර්මයක් බවට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා නම් කොහේ කොතනක හරි පුළුවන් ඇවිල්ලා පෙන්වන්න ඕනම කෙනෙකුට
මෙන්න මෙතන බුදුරජාණන් වහන්සේ තියෙන පවතින ධර්මයක් විදිහට එහා යම් කිසි කෙනෙකුට අයිති කරපු ධර්මයක් විදිහට ප්‍රකාශ කරලා තියෙනවා නම් පෙන්වන්න පුළුවන්. ඒතකොට සලායතන කාගේද කියලා හැම බුදුරජාණන් වහන්සේ මගේ සලායතනය අරයාගේ මෙයාගේ සලායතනය කියලා නෑ. කියලා තියෙන මේ සියල්ල මාර ධර්ම කියලානේ. මාරයට අහුණු මාර න්‍යාය ගිලගත්ත අය මාරයාගේ ධර්මතා ටික මගේ කරගෙන. ඉතින් ආයෙතනින් හැට කියන්න දෙයක් නෑ. මාරාවේශයක්. ඒ බුදුරජාණන් වහන්සේ ළඟට මාරය ඇවිල්ලා අහනවා කොහොමද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ඇස කාගේද? ඇස උඹේ. මාරය ඒක උඹටයි. එතකොට නාසය දිව ශරීරය කය කාගේද? මාරය මේව උඹටයි. මේ මාර ධර්ම බව අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. එනම් යම් කිසි මොහොතක අපි මේ ජරා ව්‍යාධි මරණය දරා ගන්නවා නම් ඒක දුක දරා ගැනීම. මොකද දුක දරා ගැනීම. එතකොට ජරා මරණයන්ගේ නිත්‍ය ස්වභාවය යම් කිසි කෙනෙක් පනවනවා නම් ඒක බුදුරජාණන් වහන්සේට කරන අභූත චෝදනාවක්. බුදුරජාණන් වහන්සේ කොයිම තැනකවත් කොතනකවත් ජරා මරණය අනිත්‍ය පනවල නැහැ. ඒ කියන්නේ ජරා මරණය නිත්‍ය පනවල නැහැ. ජරා මරණය අනිත්‍ය බවමයි භාග්‍යවතුන් වහන්සේ පනවන්නේ. ජරා මරණය නිත්‍ය කරගනිilla ජරා මරණය ස්ථිර කරගනිilla කියලා බුද්ධ දේශනාවක් කිසිම තැනක නැහැ. ඒකේ ආයි වාදයක් තර්කයක් කරන්න දෙයක් නැහැ. එහෙනම් ඔන්න අපි තේරුම් ගන්න උවමනයි යම් කිසි කෙනෙක් වර්තමානයේ තුල යම් අත්දැකීමක් ලබනවා නම් මේ අත්දැකීමම මෝඩකමක් කියන එක තේරුම් ගන්න එක තමයි ප්‍රඥාව. අපිට කොයිම කලකවත් වර්තමානයේ තියෙන අත්දැකීම නැති කරන්න බෑ. වර්තමානයේ ලබන අත්දැකීම නැති කරන්න බෑ. යම් කිසි කෙනෙක්ගේ වර්තමාන අත්දැකීම නැති කරන්න බැරි බව තේරුම් ගන්නේ සමුදය අවබෝධ කරපු දවසට. සමුදය අවබෝධ කරපු දවසට. නමුත් යම් කිසි කෙනෙක් සමුදය අවබෝධ කරනකන් එයාට නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සමුදය අවබෝධ කර නොගන්නා තාක්කල් අපි සමුදය නිරෝධය කියන එකට අර්ථකථන දෙන්නේ ඇතිවීම නැතිවීම. නිරෝධය කියලා කියන්නේ නැතිවීම බවට කිසිම තැනක අපිට ප්‍රකාශ කරන්න බෑ. නැතිවීම බවට අපිට කිසිම තැනක ප්‍රකාශ කරන්න බෑ. නැතිවීම අපි හැම වෙලේම කතා කරන්නේ ඇති දෙයකට සාපේක්ෂව. නැති වෙනවා නම් නැති වෙන්නේ ඇතිවිච්ච දෙයක්ද නැද්ද? ඇතිවිච්ච දෙයක්. නැති වෙනවා නම් නැති වෙන්නේ ඇති දෙයක් නෙවෙයිද? ඇති දෙයක්. එහෙනම් ඇත කියන අන්තයේ මොන තර්කයේද? සාස්ෘතය. නැත කියන අන්තයේ මොන තර්කයේද? උච්ඡේදය. එතකොට සාස්ෘතය සහ උච්ඡේදය අතර දෝලණය වෙන ධර්මයක් නෙවෙයි බුදුබණ කියලා කියන්නේ. බුදුබණ කියලා කියන්නේ. එහෙනම් නිරෝධය කියලා කියන තැන උදා නොවීම සකස් නොවේ. එහෙනම් උදා නොවිච්ච දේ සකස් නොවිච්ච දේ තනක් දෙයක් යමක් විදිහට පෙන්වන්න පුළුවන් උදා වෙච්ච නැති තැන කියලා. බෑ. උදා වෙච්ච නැති තැනක් ගැන කතා කරන්න බෑ. සකස් වෙච්ච නැති තැනක් ගැන කතා කරන්නම බෑ. සකස් වීම කතා කරන්නේම අවිද්‍යාව ඇතුලේ. හට ගැනීම විග්‍රහ කරන්නේම අවිද්‍යාව ඇතුලේ. අවිද්‍යා සමුදය රූප සමුදය අවිද්‍යා සමුදය වේදනා සමුදය අවිද්‍යා සමුදය සංඥා සමුදය අවිද්‍යා සමුදය සංකාර සමුදය අවිද්‍යා සමුදය විඥාන සමුදය. එහෙනම් අවිද්‍යාව මූලික කරගෙන තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ හට ගැනීම. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ සමුදය පිළිබඳව අපිට අර්ථකථන දෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඔබ පැහැදිලිවම තේරුම් ගත යුතුයි අපි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ ධර්මතාවය එක විදිහකට කඩන්න පුළුවන් විඥාන නාම රූප කියලා. මොකද්ද? විඥාන නාම රූප විදිහට අපිට කඩන්න පුළුවන්කම තිබෙනවා. විඥාන පත්‍ය නාම රූපං විඥානේ ප්‍රත්‍ය කරගෙන නාම රූපේ නාම රූප පත්‍ය විඥානං මොකක්ද? නාම රූපේ ප්‍රත්‍ය කරගෙන විඥාන. ඔබට මේ වෙලාවේ මම විසින් රූප දකින්න බවට මුණ ගැහෙනවා නම් ඒ මුණ ගැහෙන්නේ කොහෙටද? විඥාණයට. ඒ මුණ ගැහුනේ මොකද්ද? නාම රූප දෙක. නාම රූප දෙක. එහෙනම් විඥානයේ අත්දැකීමට අපි කියන මොකක් කියලාද? නාම රූප. විඥානයේ අත්දැකීම මොකද්ද?
මම ලෝකය. මම විසින් ලෝකේ රූප දකින්න බවට පවතින අත්දැකීමට අපි කියන මොකද්ද? විඥානික අත්දැකීම. විඥානික අත්දැකීම. එතකොට මේ විඥානික අත්දැකීම මොකක් විදියටද දැන් අපි දරාගෙන තියෙන්නේ? මම වශයෙන් මගේ වශයෙන් දරාගෙන. ආයේ එතනින් එහාට ගැලවිල්ලක් නැහැ. එතනින් එහාට ගැලවෙන්න පුළුවන්කමකුත් නැහැ. ඔන්න අපි එමනම් පැහැදිලිවම තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. මේ විඥානයේ දෙබඩි පැත්ත තමයි මම ලෝකයේ කියන දෙපැත්ත හදලා දෙන එක. මොකද්ද? ඇහැ පිළිබඳ සහ රූප පිළිබඳ මඤ්ඤණා කරන එක. ඇහැ පිළිබඳ සහ රූප පිළිබඳ මඤ්ඤණා කරන. එහෙනම් මේ ඇස මඤ්ඤණාවක්. ඇස මඤ්ඤණාවක්. කන මඤ්ඤණාවක්, නාසය මඤ්ඤණාවක්, දිව මඤ්ඤණාවක්. ඒ මඤ්ඤණාවක් කියලා කියන්නේ මේ ටික හම්බුනේ සිතට. සිතින් සිතාගත්ත මේ ඇහැ කියලා. එහෙම නැතුව ඇහැ කවදාකවත් ඇහැට හම්බ වෙනවා කියලා බුදු දේශනාවේ නැහැ. ඇහැ පිළිබඳ කවදාකවත් බාහිරින් පැනවීමක් කිසිවෙකුට කළ නැහැ. ඇහැ පිළිබඳව ඔබ පනවන පැනවිලි සියල්ලම කොහෙටද අයිති? කන පිළිබඳ, නාසය පිළිබඳ, දිව පිළිබඳ, කය පිළිබඳ පනවන සියල්ලම පනවන්නේ සිතින්. සිතින් පනවන පැනවිලි. එහෙනම් කොටින්ම කිව්වොත් ඔබට ඔබ මුණ ගැහෙන්නේ කොහොමද? ඔබට ඔබ මොනම ගිහිලා දෙන්නේ කොයි විදිහටද? විඥානේ නාම රූප පිළිබිඹුවක් විදිහට. විඥානේ නාම රූප පිළිබිඹුවක් විදිහට. විඥාණයෙන් ඔබ ගොඩනගපු නාම රූප ධර්මතාවය. ඇයි ඇස මේ ආකාරය අරෙමයි මෙහෙමයි කියලා කිව්වේ කවුද? ඇහැ අල්ලන්න පුළුවන්, කන අල්ලන්න පුළුවන්, නාසය අල්ලන්න පුළුවන් කියන ඝන සංඥාව ගෙනල්ලා දුන්නේ ඔබේ අවිද්‍යාව සහගත සිතුවිලි ටික. ඒකෙන් ඔබ ඇහැ, කන, නාසය, දිව, ශරීරය ගොඩනගලා. එහෙනම් මෙතනදී ඔබ පැහැදිලිවම බැලිය යුතුයි මේ වෙලාවේ දැන ගැනීම ඔබට සිද්ධ කරලා දීපු විඥානේ මොන වගේ එකක්ද? ඔබට මේ වෙලාවේ දැන ගැනීම සිද්ධ කරලා දීපු විඥානේ මොන වගේ එකක්ද? ඒ විඥානේ බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ මායාව. එහෙනම් අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕන ඒ විඥානේ අතීතයෙන් එන එකක් නෙමෙයි අපිට කියන්න බෑ. මේ වෙලාවේ සකස් වෙන විඥානය අතීතයෙන් එන එකක් නෙමෙයි. මේ වෙලාවේ සකස් වෙන විඥානය අනාගතයට යන එකකුත් නෙමෙයි. ඇයි අපිට අනාගතයට යනවා කියලා කියන්න බැරි? මේ වෙලාවේ සකස් වෙන විඥානය අපිට අනාගතයට යනවා කියලා කියන්න බැරි වෙන්න හේතුව මොකක්ද? කියන්න බැරි වෙන්න හේතුව තමයි අනාගතයට යනවා නම් අනාගතයේදී මේ දැකපු සිත නැවත ගන්න පුළුවන් වෙන්න ඕන. ඔබට කියන්න පුළුවන් අතීතයට යනවා කියලා. අතීතයට යනවා කියලා කිව්වට කවදාකවත් නැවත ඒ අතීත හිත අල්ලන්න පුළුවන් කමක් නැහැ. අතීතයට ගිහිල්ලා ගන්න බෑ. එහෙනම් ඔබ තේරුම් ගත යුතුයි අපිට අනාගතය අතීතය ගැනම අනිත් පැත්තෙන් බැලුවොත් කතා කරනු කිම? ඇයි? වර්තමානයේ ලබන අත්දැකීමවත් අල්ලාගත නොහැකි, තබාගත නොහැකි කොට අතීතයක් අනාගතයක් ගැන කතා කරන්න බෑ. එහෙනම් අතීතය අනිත්‍යයි, අනාගතයත් අනිත්‍යයි, වර්තමානයත් අනිත්‍යයි. නිසි වශයෙන්, නිශ්චිත වශයෙන් අපිට ප්‍රකාශයට පත් කළ නොහැකි. නේද? එහෙනම් වර්තමාන විඥානික අත්දැකීමක් විදිහට ලබන ඇහැ, කන, නාසය, දිව, ශරීරය ගැන කතා කරනුම කිම මේ විඥාණයම මොකද්ද? නිට්ටය නොවන කල. ඒ විඥාණයම නිට්ටය නොවන කල එහි නාම රූප ප්‍රතිබිම්බය ගැන කවර කතාවක්? නාම රූප ප්‍රතිබිම්බයක් හම්බවන්නේද හම්බෙන්නේ විඥාණයටමයි. විඥාණයට යමක් හම්බෙන්නේද හම්බ වෙන්නේ නාම රූප ප්‍රතිබිම්බයමයි. විඥාන පච්චා නාම රූපං, නාම රූප පච්චා විඥාන. පැහැදිලි අපිට මොකද්ද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය අතීතවද, අනාගතවද, වර්තමානයේද මඤ්ඤණා සහගත අනිත්‍ය වූ නිරෝධ ධර්මයක්. ඒ නිරෝධ ධර්මයක් කියලා කියන්නේ මේක සකස් වෙච්ච නැති ධර්මයක්. එතකොට කෙනෙකුට හිතේ නෑ මේක සකස් වුණු ධර්මයක්, වර්තමානයේ සකස් වුණා කියලා. වර්තමානයේ සකස් වුණා කියලා. හරියට වතුර තියෙන මිරිඟුවක් වගේ ඔබට ඕක. මිරිඟුවේ වතුර තියනවද නැද්ද?
නෑ නෙවෙයි තියෙනවා. ඇයි තියෙනවා කියලා කියන්නේ? ඔබට තියෙනවනේ ඇහැ තියෙනවා නම් කන තියෙනවා නම් නාසය තියෙනවා නම් දිව තියෙනවා නම් ශරීරය තියෙනවා නම් මොකද්ද? වතුර තියෙන මිනිහ. දැන් කවුරු මොන තරකේ දැම්මත් නේද? දැන් අපි හිතමු හරක් දුවනවද නැද්ද? මහා වේගෙන් දුවන්න පුළුවන් හරක් මිරිඟුවට වතුර තියෙනවා කියලා හිතාන බීලා වතුර ටික හිස් කරන්න බලාගෙන. ඒ වගේ තමයි මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය නොකරපු අඥානවන්ත මෝඩ හරක් මොකක් කරනවද? දුවගෙන යනවා. මොකද්ද? මිරිඟුවේ වතුර දැකලා ඒ වතුර ටික හිස් කරලා අයින් කරලා නිවන සාක්ෂාත් කරන්නේ. එයා දකින්නේ මිරිඟුවේ වතුර මොකක් වශයෙන්ද? දුක වශයෙන්. මිරිඟුවේ වතුර ඇහැ කන නාසය දිව ශරීරයේ වශයෙන් දකින්න තියෙන වශයෙන් දකින්න. දැන් ඒ ඇහැ කන නාසය දිව ශරීරය අනිත්‍ය දකින්නේ කොහොමද? මේ මිරිඟුවේ වතුර මොකක් වෙනවද? මේ මිරිඟුවේ වතුර යම් මොහොතක නැති වෙලා විනාශ වෙලා යන්නට පුළුවන්කම තියෙනවා. නේද? මේක වැඩක් නෑ. එතකොට ඇත්තම කතාව මිරිඟුවේ වතුරට මොනවද වෙන්න පුළුවන්? මම කියන්න බලන්න මිරිඟුවේ වතුරට වෙන්න පුළුවන් කාරණා කීයක් තියෙනවද කියලා. මිරිඟුවේ වතුරට වෙන්න පුළුවන් කාරණා බැලුවොත් මොකද්ද? ඒකේ සම්භාවිතාවක් නෑ, ඒක අසම්භාවිතාවක්. ඒක අපිට සම්මත කරන්න පුළුවන් කමක් නෑ, ඒක සාපේක්ෂ කරන්න බෑ, නිරපේක්ෂයි. නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ අපිට පෙන්නනවා කොහොමද? මේ ඇස නිරපේක්ෂ ධර්මයක්. නිරපේක්ෂ වෙනවා ඇහැ ගැන නේද යම් කිසි කෙනෙක්. එතකොට එයා කවදාකවත් අනාගතයේ ඇසක් පතන්නේ නෑ. එයා දන්නා මොකද අතීතයේ ඇහැ කියලා අපි පනවගෙන හිටියා නම් කන නාසය දිව ශරීරය කියලා පනවගෙන හිටියා නම් ඒක සාපේක්ෂ දෘෂ්ටියක් විතරයි. සාපේක්ෂ දෘෂ්ටියක් විතරයි අතීතයේ ඇහැ කන නාසය දිව ශරීරය තිබ්බා කියලා පෙනෙවුවා නම් ඒ විඥාණයට සාපේක්ෂව පනවපු නාම රූප පිළිබිඹුවක් මිසක ඒක නිර්පේක්ෂ ධර්මයක් ඔන්න ඒ සාපේක්ෂ වාදයක් බව ඒක දෘෂ්ටියක් බව ඒක මුලාවක් බව දැක්ක ගමන් අතීත ඇහැ කන නාසය දිව ශරීරය පිළිබඳ මොකක් වෙනවද? නිර්පේක්ෂ වෙන්න පටන් ගන්නවා. නිර්පේක්ෂ වෙන. ඒතකොට ඒක පිළිබඳ නිර්පේක්ෂ වෙනකොට කවදාකවත් අනාගත ඇහැක් ගැන බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතන වර්තමානයේ ගැන තව කවර කතාවක්. එහෙනම් ඔන්න යා පච්චුප්පන්නේට ඇවිදින් ඒකේ අනිත්‍ය ස්වභාවය විමසනවා. එයා දන්නවා එහෙමනම් මොකද්ද? අතීතයෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ සකස් වෙච්ච නැති ධර්මයක් සකස් වුණු විදියට මඤ්ඤණා කරනවා. ඒක ඇති විදියට ගත්තොත් එයා ඒක නැතිවීම දැකලා සාස්ෘතෙන් උච්ඡේදයට ගමන් කරනවා. නමුත් මේ සමුදය ඇත්ත දැකපු කෙනාට නිරෝධය ප්‍රත්‍යක්ෂ වෙනවා. අලුතෙන් නිරෝධ කරන්න දෙයක් නැති කරන්න දෙයක් නැති වෙනවා. ඇතිවීමම ඇති නොවීමක්මයි කියලා එයා ප්‍රත්‍යක්ෂ භාවයේ පිහිටනවා. ඉතින් මෙන්න මේ විදිහට එයා අතීත වූද අනාගත වූද වර්තමාන වූද ඇස කන නාසය දිව ශරීරයේ අනිත්‍ය ස්වභාවය මනානුවණින් වටහා ගන්නවා. එහෙනම් අතීතයේ සාපේක්ෂ දෘෂ්ටියක් බව අවබෝධ කරගනිමින් ඒ ධර්මතාවය පිළිබඳ නිර්පේක්ෂ වෙමින් අනාගතයේ නොපතමින් වර්තමානයේ ඇත්ත ඇති සැටියෙන් දකිමින් විරාගයේ පිණිස නොයල්ම පිණිස නිරෝධය ප්‍රත්‍යක්ෂී පිණිස මාර්ගය නුවණ ප්‍රඥාව වඩා ගන්නවා. මම හිතන්නේ බොහොමත්ම ගැඹුරු විග්‍රහයක් කරන්න යෙදුන බොහොම හරවත් විග්‍රහයක් සලායතන පිළිබඳව අනිත්‍ය අවබෝධය සඳහා එමගින් බොහෝ පැහැදිලි වීමක් සිදුවන්නට ඇති සාපේක්ෂ වාදයකට බැස නොගෙන නිර්පේක්ෂතාවය කියන මේ අනිත්‍ය අවබෝධය පංච උපාදානස්කන්ධයේ යථාර්ථ අවබෝධයම වග උන්වහන්සේගේ වචන වලින් ඒ විග්‍රහයෙන් බොහොම පැහැදිලිව දේශනා කරන්න යෙදුණා. ඒ වගේම තමයි අනිකුත් සූත්‍ර විග්‍රහයට ගියොතින් ဒုတိ ය අජ්ජත් දුක්ඛ සූත්‍රය ඇසුරු කරගෙන එවැනිම වූ විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා.
චකුම් භික්ඛවේ දුක්ඛං අතීතානගතං කෝපන වාදෝ පච්චුප්පන්නස්ස ඒවං පස්සම් භික්ඛවේ සුත්තා ආර්ය ශාවකෝ අතීතස්මි චක්කුස්මි අනවේකෝ හෝති අනාගතං චක්කුං නාබිනන්දති පච්චුප්පන්නස්ස චක්කුස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති කියන මේ දාම්පරයයත් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා. ඒ වගේම තමයි ආධ්‍යාත්මික ආයතන දුක විදියට හඳුන්වනකොට අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විග්‍රහය තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ විග්‍රහයට අනුව කොහොමද අපි ඇස කන නාසය දිවකය මනෙහි ඒ කියනවා වූ ආධ්‍යාත්මික ආයතන දුක කොහොමද ස්වාමීන් වහන්සේ අවබෝධ කරගන්නේ කියන කාරණාවත් ඒ වගේම මේ දුක කියලා විග්‍රහ වෙනකොට දුක විදියට විග්‍රහ වෙනවා දුක ආර්ය සත්‍ය විදියට පංච උපාදානස්කන්ධය. ඒ පිළිබඳව ගත්තොත් අපි දුක අවබෝධ කරනවා කියලා කියන්නේ මේ සාපේක්ෂ දුකක් ගැන අවබෝධයක් සහ විග්‍රහයක් නොවනවක අපිට බොහොම පැහැදිලි. ඒ පැහැදිලි කිරීමත් සමග මෙහි සඳහන් වෙන මේ අසකනාසයේ දිවකය මනෙහි දුක අවබෝධ කරනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධයම නේද මේක අවබෝධයක් විදිහට පෙන්නන්නේ. ඔව් දැන් අපි මුල් විග්‍රහ තුලත් සාකච්ඡාවට භාජනය කළා. අපිට යම් අත්දැකීමක් මුණ ගැහෙනවා නම් ඒ සියලු අත්දැකීම පංච උපාදානස්කන්ධ අත්දැකීමක්. එතනින් තොර අපිට අත්දැකීමක් ලබන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි මුලදී සාකච්ඡා කළා වගේ අතීතයේ යම් ඇහැ කන නාසය දිව ශරීරයක් සකස් වුණා නම් මේක සාපේක්ෂව පනවාගත්ත ඇහැ කනක් නාසයක් දිවක් ශරීරයක් විතරයි. ඒක මමයි ලෝකයයි කියන දෘෂ්ටියට සාපේක්ෂව අපි පනවගෙන තියෙනවා. එතකොට විඥාණයෙන් පනවපු නාම රූප ප්‍රතිබිම්බයට අපි අහුවෙලා තියෙනවා. දැන් අපි කල්පනා කරන්නට ඕන මෙතනදී යම් කිසි කෙනෙක් දුක්ඛ ආර්ය සත්‍ය නොදන්නා තාක්කල් දුකටපත් වෙනවා. ඒකට හේතුව එයා පංච උපාදානස්කන්ධයට ඇත්ත නොදන්න තාක්කල් මැදි වෙනවා. ඒ තාක්කල් එයාට දිරණ කුණු වෙන වෙනස් වෙන කැමැති විදියට පවත්වන්න බැරි මොකද්ද? ඇහැ කන නාසය දිව ශරීරය හම්බ වෙනවා. ඒ තාක්කල් මොකද්ද වෙන්නේ? ඒ ඇහින් එන දුක් පීඩාවලට එයා භාජනය වෙනවා. කන ඇසුරු කරගෙන නාසය ඇසුරු කරගෙන දිව ඇසුරු කරගෙන දුක් පීඩාවලට භාජනය වෙනවා. අනේ මගේ මෙහෙම තිබුණා නම් හොඳයි. මගේ ඇහැට මේ රූප දැක්කනම් හොඳයි. මේ රූප දැක්කනම් හොඳ නැහැ. එතකොට එයාට ඔය ඇහැ කන නාසය දිව ශරීරය ඇසුරු කරගෙන ඉන්න පුළුවන් දුක් තියෙන්නේ මොකද්ද? එන්න පුළුවන් ඇහි සකස් වීම නිසාම එයාට දුක එනවා. සකස් වීම ඇත්ත කර ගැනීම තුලම ජාති දුක හට ගන්නවා. ඊට ජරා දුක හට ගන්නවා. ඒකේ ව්‍යාධි දුක එයාට හට ගන්නවා. මරණ දුක හට ගන්නවා. එතකොට ඒ ඇහැ ඇසුරු කරගෙන යට මොකක් වෙනවද? ප්‍රිය දේවල් ලබන්න තියෙන කැමැත්ත අයින් වෙනකොට එතකොට ප්‍රිය දේවල් අප්‍රිය දේවල් තෝරා ගන්නවා. අප්‍රිය දේවල් එකතු වෙනකොට එයා ඒ ටිකත් එක්ක දුක් විඳිනවා. එතකොට ප්‍රිය දේවල් අහිමි වෙනකොට ඒ ටිකත් එක්ක දුක් විඳිනවා. යම් දේ ඇහිම් පතනවා ඇහැ මූලික කරගෙන මගේ ඇහැ කියලා නේ. ඒ පතනකොට ඒ දේ ඒ විදිහට ඉෂ්ට නොවනකොට ඒ දුක් ටික එනවා. එහෙනම් මේ සියලු දුක් ටික එයාට මුණ ගැහෙන්නේ මොක ඇතුළේද? උපාදානස්කන්ධය. ඔන්න ප්‍රඥාවන්තයා අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරනවා මේක පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීමක්. මේක සකස් වුණා වාගේ පෙන්වන නමුත් සකස් නොවිච්ච අධ්‍යක්ීමක් කියලා අවබෝධ කරනකොට අවබෝධ කරන්නේ දුක්ඛාරි සත්‍යය. එයාට පේනවා දුක කියන්නේ පට්ටපල් බොරුවක්. මොකද්ද? මිරිඟුවේ වතුන තියනවා කියලා ගත්ත හරක් මිරිඟුව පතපතා ඒ පස්සේ වැටි විඳින අයෝනිසෝ මනසිකාරී දුක්ඛිත ස්වභාවයක් කියලා දකිනවා. අන්න එතකොට දුක්ඛ ආර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ වෙනකොට එයා දන්නවා මේ පංච උපාදානස්කන්ධේ මුලාවයි දුක සමුදය සකස් කළ දෙන්නේ. එතකොට මෙයා දන්නවා මේක සකස් වුණා වගේ පෙන්වන නමුත් සකස් නොවිච්ච ධර්මයක්. දුක බලෙන් ගොඩනගාගෙන අයෝනිසෝ මනසිකාරය නිසා ඒ දුකට පත්වලා තියෙන බව දකිනවා. යෝනිසෝ මනසිකාරයේ පිහිටනකොට එයාට නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂ වෙනවා.
එයාට මේ ඇහැ කන නාසය දිව ශරීර සකස් වෙච්ච නැති ධර්මයක් බවට ප්‍රත්‍යක්ෂ වෙනකොට ඇහැ කන නාසය දිව ශරීරයේ අසුරු කරගෙන ඉන්න තිබුණු දුක් ටික මොකක් වෙනවද? නිරෝධ වෙනවා. එහෙනම් දුකේ නිරෝධයේ පිණිස එයා මෙන්න මේ විදිහට කටයුතු කරනවා. එතකොට ඇහැ කන නාසය දිව ශරීරයේ මුණ ගැහෙනවා නම් ඒ මුණ ගැසීමම දුක බව එයා දකිනවා. මුණ ගැසීමම දුක බව දකිනවා. ඇයි ඒක ලෝකයා දුකටපත් වෙන ස්වභාවය. එයා දකිනවා මුණ නොගැසීමම දුක්ඛ සත්‍ය බව දකිනවා. මුණ නොගැසීමම දුක්ඛ සත්‍ය බව දකිනවා. ඒ දුක්ඛ සත්‍ය ඇතුළේ යාට නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂ වෙනවා. මෙන්න මේ විදිහට තමයි යා සලායතනයන්ගේ දුක අවබෝධයටපත් වෙන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපි දැන් මේ කතා කරපු සූත්‍රයට අදාළව ගත්තොතින් අපි මේ ආධ්‍යාත්මික ආයතන දුක වෙන්නේ කොහොමද කියලා ගත්තයින් පස්සේ අද කාලේ හැටියට බොහෝ ධර්ම දේශනා අපිට ශ්‍රවණය වෙනවා. ඒ වගේම බුද්ධ දර්ශනයේ විදිහට අපිට බොහෝ ඉගැන්වීම් කරනවා. මේ ආයතන කියලා කියන්නේ අවයව විදිහට ඒ අවයවයන්ගේ යම්කිසි විපරිණාමයක් සිද්ධ වෙනවා නම් යම්කිසි ව්‍යාධියක් වෙනවා නම් ඒක තමයි දුක විදිහට විග්‍රහ කරන්නේ. එන මේ විග්‍රහය අභිභවා බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍යයට අදාළව දුක්ඛාරය සත්‍ය තමයි ඔබ වහන්සේ මේ විග්‍රහයෙන් ඉස්මතු කරන්නට යෙදුනේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ ဒုတိ ය අජ්ජත්තානත්ත සූත්‍ර විග්‍රහයට අදාළව බුදුරජාණන් වහන්සේ එවැනිම විග්‍රහයක් කරනවා. මේ ඇස කන නාසය දිව කය මන පිළිබඳව මහණෙනි අතීත අනාගත වූ ඇස අනාත්මයි. පවත්නා වූ ඇසේ කිනම් කතාවක්ද? මහණෙනි මෙසේ දක්නා බෞද්ධ අරිය ශ්‍රාවකෝ අතීත වූ ඇසෙහි නිරපේක්ෂ වේ. අනාගත වූ ඇස නොපතයි. පවත්නා ඇසෙහි කලකිරීම පිණිස නොවැළම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ. ඒ වගේම තමයි කන නාසය දිව කය මන පිළිබඳවත් මේ විදිහටම නිරපේක්ෂත්වයටපත් වීම මේකේ නිරෝධය සාක්ෂාත් කිරීම පිළිබඳ තමයි බුදුරජාණන් වහන්සේ ඒ විග්‍රහයේ ဒုတိ ය අජ්ජත්තානත්ත සූත්‍රයේදී විග්‍රහ කරන ආධ්‍යාත්මික ආයතන කොහොමද අනාත්ම භාවයෙන් අපි විග්‍රහ කරගන්නේ? ඔව් අපි අනිච්ච දුක්ඛ වැටහෙනකොට එහි අනාත්මය අපිට වැටහිලා අවසానයි. ඒ ත්‍රිලක්ෂණ ධර්මය කියන්නේ තුන් වතාවකට අපි අවබෝධ කරන ධර්මයක් නෙවෙයි. දැන් එයා දන්නවා මේ අනාත්මය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපි මෙතුවක් කාලයක් පංච උපාදානස්කන්ධේ නාම රූප දෘෂ්ටිය එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයට බැසගෙන මමයි ලෝකයයි කියන වෙන් කිරීම කරගෙන මමත්වයෙන් මේ ස්කන්ධ ධර්මතා ටික දරාගෙන හිටියා. උජ්ජලයක් විදියට සත්‍යයක් විදියට ආත්මයක් විදියට කාලාන්තරයක් තිස්සේ පවතගෙන එන දෙයක් විදියට දරාගෙන හිටියා. නේද? එතකොට ලෝක සත්‍ය දරාගෙන ඉන්නෙම අතීතයේ ඉඳලා මේ දක්වා ජීවත් වෙච්ච සත්පුජ්‍යල ආත්මයක් අනාගතයට යන සත්පුජ්‍යල ආත්මයක්. නමුත් ඇහැ කන නාසය දිව ශරීරය අනිත්‍ය දකිනකොට දුක දකිනකොට එයා දකිනවා ප්‍රත්‍යක්ෂයෙන්ම මේක සත්පුජ්‍යල භාවයේ පිහිටලා කරන්න පුළුවන් ගනුදෙනුවක් නෙවෙයි. මේ පුජ්‍යල භාවයක් මිසක පුජ්‍යලයක් ඉන්නවා නෙවෙයි. ඒ වෙලාවේ යම්කිසි සිතක් සකස් වෙනවා නම් ඒ සිත පුජ්‍යලයක් විදියට සත්‍යයක් විදියට දරන්න බැරි අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ නිට්ටය නොවන අනිත්‍ය විච්ච ධර්මතාවයක්මයි. එහෙනම් එයාට පුජ්‍යල සංඥාව කැඩලා යන වෙයි. එයා දන්නවා මේ මොහොතේ වෙනකොට එයාට අවබෝධයටපත් වෙලා තියෙනවා අනිත්‍ය පිළිබඳ දුක පිළිබඳ අවබෝධ වෙනකොට ඇහැ දකින්න බැරි කන නාසය දිව ශරීරය දකින්න බැරි නමුත් දකින්න බවට පැනවිච්ච මඤ්ඤණාවක් විතරයි. එහෙනම් මේ පුජ්‍යලයා කියන්නේ තනිකර පුජ්‍යල භාවයක් මඤ්ඤණාවක් සිතා ගැනීමක්. එතකොට එයා තේරුම් ගන්නවා මේ ධර්මතාවය අනාත්ම ධර්මතාවයක්. එහෙනම් ඇහැ අනාත්මයි පුජ්‍යල වශයෙන් දරන්න බෑ. කන නාසය දිව ශරීරය පුජ්‍යලයක් වශයෙන් කෙසේ දරන්නද දැයි? ඒ අනිත්‍ය වැටෙනකොට නිට්ටය නොවේ නම් පුජ්‍යල වශයෙන් කොයි විදිහටද දරන්නේද? සකස් වෙච්ච නැති දෙයක් අපි සකස් වෙච්ච බවට දරාගත්තොත් නිට්ටය සංඥාවෙන් මේ මුලාව ඇතුලේ පුජ්‍යල භාවය දරනවා මිසක් මේ සකස් නොවිච්ච බව දකින්නකොට ඒක සාපේක්ෂ දෘෂ්ටියක් බව දකින්නකොට
ඒ নিরপেක්ෂ බව ප්‍රත්‍යක්ෂ වෙනකොට නැවත කෙසේනම් ආත්ම දෘෂ්ටියක් පැන නගින්න. ඔහු ඒ තුල අනාත්මය ප්‍රත්‍යක්ෂ භාවයට පත් වෙනවා. ඉතින් එහෙමනම් අපි සරලවම කිව්වොත් මේ අජ්ජත් ဒုတိ ය අජ්ජත් අනිච්ච දුක්ඛ අනාත්ම සූත්‍ර දේශනා තුල සරලවම අපි මූලික වශයෙන් විග්‍රහ කරපු කරුණු කාරණා ටික ඇසුරු කරගෙන බලුවොත් අන්තිම වශයෙන් අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා එහෙමනම් මේ ඇහැ කන නාසය දිව ශරීරය නিত্য නොවන අනිත්‍ය ස්ථිර නොවන සකස් වෙච්ච නැති නිරෝධ ධර්මයක්. ඒ සකස් වෙච්ච භවට අරගෙන නিত্য සංඥාවට අරගෙන එහි දුකටපත් වෙමින් ඇයි නিত্য සංඥාවට ගත්තාම යාට වර්තමාන ඇත වෙනවා. එතකොට අතීතයට ගෙවෙනවා. ගෙවෙනකොට Tamanට කැමති විදිහට පවත්වන්න බැත් කොයිතරම් වසඟ කරලා තිබ්වත් තියන්න බැරි තැනට අහු වෙනවා. ඒ අහු වෙලා එයා දුකටපත් වෙනවා. ඒ දුක ඇතුලේ මොකද්ද? දුක් විඳින ආත්මය ඉන්නවා. ඕක තමයි කොටින්ම කිව්වොත් ලෝක සත්‍යය තුළ පවතින මුලාව. ඒ මුලාව අවබෝධය පිණිස අපි අද සාකච්ඡා කරපු අනිත්‍ය දුක්ඛ අනාත්මය පිළිබඳව නුවණින් විමසගත්තොත් චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ පිණිස හේතු වේ. බොහොමත්ම පින්සාවි වහන්සේට මෙවැනි විග්‍රහයක් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුකූලව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ගැඹීර වූ බුද්ධ වචනය අපිට මේ විදිහට සූත්‍රාන්ත ගතව තියෙනා වූ කරුණු ඉස්මතු කරලා ඒ කරුණු අවබෝධයක් විදිහට ලබා ගැනීම උදෙසා අද වහන්සේ මේ බොහෝ වටිනා කාලයක් වහන්සේ වැය කරලා අප වෙනුවෙන් මහා අනුකම්පාවෙන් යුක්තව මේ වැඩසටහනට සම්බන්ධ වෙලා කටයුතු කිරීම ගැන වහන්සේට බොහොමත්ම নমස්කාර පූර්වක ස්තුතිය පතනවා. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ විග්‍රහයන් පිළිබඳව විග්‍රහ කරනකොට ඒ පිළිබඳ තියෙන යම්කිසි මිත්‍යා අදහසක් යමෙකුට තිබේ නම් අනේ මිත්‍යා මතය තවා දරාගෙන නොසිට ඒ පිළිබඳව තව තවත් මෙම දේශනා ඇසුරු කරගෙන මෙම සූත්‍ර ඇසුරු කරගෙන ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුකූලව කටයුතු කිරීමෙන් මේ නිර්පේක්ෂ කියන සත්‍ය අවබෝධයට පිළිපන් මගක් කියන එක වහන්සේ පැහැදිලිවම දේශනා කරා. ඒ වගේම තමයි අද දවසේ මෙම ධර්ම දායකත්වයේ විදියට දරාගෙන කටයුතු කරන්නට යෙදෙනවා. මෙම වැඩසටහන සඳහා තිලින විජේරත්න මහතා සහ පවිත්‍රා දැදිගම මහත්මියත් ඒ මහත්මිය සහ ඒ මහත්මයා සියලුම දෙනා එකතු වෙලා පවුලේ සියලුම දෙනා ධර්මාවබෝධය පිණිස තමයි එම දායකත්වයේ දරන්නට යෙදුනේ. ඒ වගේම තමයි තිලින විජේරත්න මහතාගේ මාමාවරුන් වන පුණ්‍යසෝම සමරසිංහ මහතාට සහ මහින්ද සමරසිංහ මහතා ඇතුළු සියලුම මිය පරලයන්ට යෙදුනා වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වීම පිණිස මේ පුණ්‍ය ශක්තිය ධර්ම දායකත්වයක් දරාගෙන ඒ වගේම තමයි ධර්ම දානමය කුසල ශක්තිය අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි. ඒ සියලුම දෙනා යම් කිසි අභවගාමී උප්පත්තියක සිටිනම් ඒ සියල්ලෙන් අත මිදීම උදෙසා උතුම් ධර්මාවබෝධය ලැබීම උදෙසා අභිසමය උදෙසා මේ පුණ්‍ය ශක්තිය උපකාරක ධර්මයක් බවටම පත් වෙත්වා. ඒ වගේම වර්ණයෙන් බලයෙන් සැපයෙන් ප්‍රඥාවෙන් වඩා වර්ධනය වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි පවිත්‍රා දැදිගම මහත්මියගේ සියාවරුන් වන ගුණපාල කණ්ඩම්බි මහත්මයාත් ඇල්වින් සිඤ්ඤෝ මහත්මියත් නැන්දනීය වූ උචිතා සිරිසේන මහත්මිය ඇතුළු පවිත්‍රා මහත්මිය නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සතර වර්ගයේ සීල ඥාති කොටාසයන්ට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. යත්තන්ද යම් කිසි අවවගාමී උප්පත්තියක් ලබා සිටිනම් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ නොහැකි ස්ථානයක ඒ නතමදී සුගතියකට හිතපත් කරා ගැනීමට මේ පුණ්‍ය ශක්තිය හේතුපකාරක ධර්මයක් වෙත්වා. ඒ වගේම තමයි මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන මේ බුද්ධ ශාසන නිමාවන්නට මත් එමුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙත්වා කියන ප්‍රාර්ථනය සමගම සියලුම දෙනාට ධම්ම අවබෝධය පිණිස මේ පුණ්‍ය ශක්තිය උපකාර ධර්මයක් වෙත්වා. ප්‍රඥා පෞරක් පාරමිතා ධර්මයක් බවටම පත් වෙත්වා. සියලුම දෙනාට තෙරුවන් සරණයි.